ගරු අනුර දිසානායක මැතිතුමා. ගරු කතානායකතුමනි, මෙම යෝජනාව ඉදිරිපත් කිරීම අවස්ථාව ලබා දීම පිළිබඳව ඔබතුමාට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. අප රටේ කලා ශාස්ත්‍රය තුළ පැන නැගී ඇති ගැටලු ගණනාවක් නිසාවෙන් සාහිත්‍ය, ටෙලිනාට්‍ය, චිත්‍රපට, වේදිකා නාට්‍ය ඇතුළු නිර්මාණයන් බිහිවීමට කලාකරුවා පෙළඹීම වෙනුවට ඒකී ශාස්ත්‍රයන් තුළ නොවුන් පිටපත් කිරීමේ තත්ත්වයක් වර්තමානයේ පැන නැගී තිබෙනවා. ආණ්ඩු පත් කිරීමේදී ඔවුන් වෙතද බලාපොරොත්තු ඇති කරවන හා මැතිවරණ ප්‍රකාශවලට ප්‍රතිපත්ති පොරොන්දු වැඩපිළිවෙළ ඇතුළත් කරන පාලකයන් විසින් කර ඇත්තේ වර්තමාන පාලනය විසින් සිදු කරන්නේ නිසි විසඳුම් සඳහා පංච කාරක සභාපතිතුමා මුලාසෙන් පැමිණේ. වර්තමාන පාලනය සිදු කරන්නේ නිසි විසඳුම් සඳහා ආණ්ඩුවක කාර්යභාරය කරනවා වෙනුවට ආණ්ඩුවක් විසින් කළ යුතු අවධානයද යොමු නොකර මගහැර සිටීමයි. මෙම තත්ත්ව නිසා රටක ජනතාවකට ලැබිය යුතු කලා රසවින්දනය අහිමි වී ඇති අතර එමගින් නූතන පරපුර නිර්මාණාත්මක කලා නිර්මාණයක් පරිශීලනයට නොලැබෙන විශේෂයෙන් තම නිවසේ රූපවාහිනියෙන් කැමති වුණත් නැතත් නැරඹීමට සිදුවන බාල වර්ගයේ ටෙලිනාට්‍යෝ හඬ කවන ලද විදේශීය ටෙලිනාට්‍ය නරඹන අතරමන් වූ නරඹන්නන් පිරිසක් බවට පත්ව ඇත. මෙම තත්ත්වය වෙනස් කොට නිර්මාණකරුවන් ඇතුළු කලා ශාස්ත්‍රයේ සියලු ශිල්පීන්ගේ ඔවුන්ගේ නිර්මාණ හා නියැලී භූමිකාව ආරක්ෂා කිරීමටත් උසස් රසවින්දනයකට ජනතාවට ඇති අයිතිය තහවුරු කිරීමටත් ආණ්ඩුව විසින් ජාතික වගකීමක් ලෙස සලකා ප්‍රතිපත්ති තීරණ ඇතුළු අවශ්‍ය පියවරයන්ගෙන නිර්මාණකරුවන්ගේ ස්වාධීනත්වයට අවශ්‍ය ඉඩකඩ සලසා දීමට කටයුතු කළ බව යෝජනා කර සිටිමි. ගරු සභාපතිතුමනි, අපි අද මේ පාර්ලිමේන්තුවේ සාකච්ඡාවට බඳුන් කරනු ලබන්නේ අපේ රටේ සමාජය යහපත් අතට යොමු කරන්න, එහි අධ්‍යාත්මය වර්ධනය කිරීම සඳහා විශේෂයෙන්ම බලපෑම් කරනු ලබන සාහිත්‍ය කලා ශාස්ත්‍රය පිළිබඳවත් එම ශාස්ත්‍රයේ මුහුණ දී තිබෙන ගැටලුත් එම ශාස්ත්‍රයේ නීල නිර්මාණකරුවන් මුහුණ දී තිබෙන ගැටලුත් ප්‍රේක්ෂකයන් ද ඇති වී තිබෙන තත්ත්වය පිළිබඳ තමයි අපි මේ සභාවේ අද මේ විවාදය පවත්වන්නේ. හැබැයි අපි දන්නවා ගරු සභාපතිතුමනි, මුළු සමාජය බිඳ වැටී තිබෙන මොහොතක මේ ශාස්ත්‍රයේ පමණක් ආලෝකමත් කුළුණක් ලෙස වැජබෙන බව අපි විශ්වාස කරන්නේ නැහැ. අපි නියෝජ්‍ය පොලිස්පතිවරු කප්පමට මිනී මරණ සමාජයක් නම්, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු ඝාතකයන් සොයනවා වෙනුවට ඝාතනයන් ආරක්ෂා කරන සමාජයක් නම්, අපේ රටේ අලිහොරකම් කරන විනිසුරුවන් ඉන්න සමාජයක් නම්, gedara මෙහෙකරුවන් දූෂණය කරන විනිසුරුවන් ගොඩනැගෙන සමාජයක් නම්, අවුරුදු 80 මහලු කාන්තාවන් දූෂණය කරන අවුරුදු 17 දරුවන් නිර්මාණය වෙලා ඉන්න සමාජයක් නම්, සියලු මිනිස් සබඳතා බිඳ වැටී තිබෙන සමාජයක් අපි ඉදිරිපිට තිබෙනවා. සමහර ගායකින් යයි කියා ගන්න අය ගරු සභාපතිතුමනි, වේදිකාවට නැගලා අම්මට කියනකොට ඒකට අත්වැල් අල්ලන ප්‍රේක්ෂකයන් ඉන්න සමාජයක් නම් අද මේ සමාජය නරුම සමාජයක් බවට පරිවර්තන වෙලා තිබෙනවා. අපි කිසිසේත්ම මේ සියල්ල බිඳ වැටී තිබෙන තැනක කලා සංස්කෘතික ශාස්ත්‍රයේ පමණක් ආලෝකමත් කුළුණක් ලෙස ආරක්ෂා වෙනවායි කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. බුලත් කොක්කනට හෙන ගැහුවට පස්සේ කිල්ලෝටේ බලන්න නැතුවම විසිකන්න කියලා තියෙනවා. ඒ නිසා මුළු සමාජයම නරුම සමාජයක් බවට පරිවර්තනා කියලා තිබෙන වෙලාවක එක ශාස්ත්‍රයක් පමණක් ආරක්ෂා වේවි කියලා විශ්වාස කරන්න ඒකට අපිට ප්‍රතිපත්තිමේ අදහසක් ඒ පිළිබඳව තිබෙනවා. විශේෂයෙන්ම 1848 දී කොමියුනිස්ට් ප්‍රකාශනයේලා කාල් මාක්ස් මෙහෙම කියනවා. ආගමික බත්තියද දීරවීර ආත්මාර්ථකාමී ගණන් බැලීම නැමැති අයිස් වතුරේ ගිල්වා දමන ලදී. එය පුද්ගලික අගය හුවමාරු වටිනාකම් බවට පෙරන ලදී. එමෙන්ම සංඛ්‍යා විරහිත උදුරාගත නොහැකි
වර සහිත නිදහස් අයිතීන් වෙනුවට හෘද සාක්ෂියට කොහෙත්ම එකඟ නොවන එකම නිදහස වන වෙළඳාම් කිරීමේ නිදහස පිහිටුවාලීය. ඒක තමයි තමුන්නාන්සේලා අනුගමනය කරමින් තිබෙන ප්‍රතිපත්ති. එකම නිදහස වෙළඳාම් කිරීමේ නිදහස. ඒ විතරක් නෙවෙයි. නිෂ්පාදනයේ ඇතිවන ස්ථාවර විප්ලවීය වෙනස් වීම සියලු සමාජීය සබඳතාවන් වල ඇතිවන නිරන්තර කැළඹීම් සදාකාලික අවිනිශ්චිතතාවය සහ ගාමකත්වයේ විසින් ධනවාදී යුගයේ අන් සියලු යුග වලට වඩා වෙනස් වේ. සිය පෞරාණික වූ පූජනීය වූ ප්‍රාග්විනිශ්චයන් සහ මත සහිත පාසානිභූත යකඩ මල බැඳුණු සියලු සබඳතාවයන් විනාශ වී යන අතර අලුතින් ඇතිවන සියලු සබඳතාවයන් අස්ථීකරණයට භාජන වීමට පෙර ඒවා යල්පැන යයි. ඝන වූ හැම දෙයක්ම උණු වී වාතය බවට පෙරළේ. සුද්ධ වූ හැම දෙයක්ම කෙලසෙන්නේය. අවසානයේදී මිනිසාට තම ජීවිත තත්වයන් සහ තම වර්ගයා සමග ඇති අන්‍යෝන්‍ය සබඳතාවයන් දෙස සංසුන් ඇසින් බැලීමට අවශ්‍යතාවයක් ඇති වේ. ගරු සභාපතිතුමා දැති වී තිබෙන තත්වයක මිනිසාට තම ජීවිත තත්වයන් සහ තම වර්ගයා සමග ඇති අන්‍යෝන්‍ය සබඳතාවයන් දෙස සංසුන් ඇසින් බැලීමට අවශ්‍යතාවයක් ඇති වේ. පන්සල සහ දායක සභාව අතර සබඳතාවය බිඳ වැටිලා තිබෙනවා නම් ගුරුවරු සහ දරුවන් අතර සබඳතාවය බිඳ වැටී තිබෙනවා නම් දෙමව්පියන් සහ දරුවන් අතර සබඳතාවය බිඳ වැටී තිබෙනවා නම් සියලු මිනිස් සබඳතා බිඳ වැටී තිබෙනවා නම් මිනිස් සමාජයට තම වර්ගයාට බල කර තිබෙනවා මේ தත්ත්වය පිළිබඳ සංසුන් සිතින් අපිට බලන්න කියන. එනිසා අද මේ සමාජයේ ඇති වී තිබෙන මේ ඛේද වාචකේ අපි හැම කෙනාටම බල කර සිටිනවා සංසුන් මනසින් යුතුව මේ ඇති වී තිබෙන ඛේද වාචකයේ දෙස විවෘත මනසින් බලන්න කියලා අපි තමුන්වහන්සේලාට ආරාධනා කරනවා. මා දන්නේ තමුන්වහන්සේලා ඒකට සූදානම් වෙයිද කියලා. මොකද සංසුන් වීමට හෝ විවෘත වීමට හෝ මොනතරම් සූදානම්ද කියන ප්‍රශ්නේ අපි හමුවේ තිබෙනවා. හැබැයි අපි සංසුන් මනසින් විවෘතව මේ ඛේද වාචකයේ දෙස බැලිය යුතුව තිබෙනවා. එහිදී තමයි ගරු සභාපතිතුමනි මිනිස් අධ්‍යාත්මය පෝෂණය කිරීමේදී වඩාත් ගුණවත් සමාජයක් නිර්මාණය කිරීමේදී අපේ රටේ සාහිත්‍යයට කලාවට විශාල කාර්යභාරයක් පැවරී තිබෙනවා. හැබැයි වෙළඳාම පමණක් නිදහස් වූ සමාජයක තමුන්නාන්සලා ඒකට දීපු අර්ථකථන මොනවද? අපිට මතකයි අපේ රටේ පළමු ජනාධිපතිවරයා කිව්වා ඔහුට සාහිත්‍යයේ වැඩක් නැහැ. ඒ මුදල් හම්බ කිරීමේ මාධ්‍යයක් නොවේ කිව්වා. අපිට මතකයි දෙවනි ජනාධිපතිවරයා කිව්වා ඔහුට ඉංජිනේරුවන් අවශ්‍ය නැහැ. වඩු කාර්මිකයන් හිටියොත් ඇති කිව්වා. වඩු බාස්ලා හිටියොත් ඇති කිව්වා. නිර්මාණ ශිල්පීන් වැඩක් නැහැ. එහෙට මෙහෙට මිටිය ගහන්න පුළුවන් මිනිස්සු හිටියොත් ඇති කිව්වා. හතරවෙනි ජනාධිපතිවරයා කිව්වා කලා උපාධිය වැඩක් නැහැ කිව්වා. ඒ නිසා රාජ්‍ය මට්ටමින්ම සාහිත්‍ය පිළිබඳව කලාව පිළිබඳව මිනිසාගේ අධ්‍යාත්මික පෝෂණය පිළිබඳව තමුන්නාන්සේලාගේ වටිනාකම් තමුන්නාන්සේලාගේ ඇගයීම් තමුන්නාන්සේලා නායකයන් විසින් ඉදිරිපත් කරලා තිබෙනවා. ඊට වඩා අලුත් දෙයක් නෙවෙයි තමුන් මේ ආණ්ඩුව. අපි කිසිසේත්ම මේ ආණ්ඩුවෙන් ඊට වඩා අලුත් දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. අලුත් දෙයක් ඇති කරන්න සූදානමක්ම පෙන්වන බව පෙන්눔 කරන්නේ නැහැ. පළමු කොටම මේ සඳහා වගකීම් අමාත්‍යාංශයට මොකද්ද කරේ? මොකද්ද කරේ? දැන් ඔබතුමා සංස්කෘතික ඇමතුමා. අපි කුරුණෑගල නාවින් ඇමතුමා. දැන් සංස්කෘතික ඇමතුමාට ශ්‍රී ලංකා කලා මණ්ඩලය තියෙනවද? මධ්‍යම සංස්කෘතික අරමුදල තිබෙනවද? පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව තිබෙනවද? ටවර් හෝල් රංගහල පදනම තිබෙනවද? ගාලුම් රුමේ තිබෙනවද? සංස්කෘතියේ මේ ශාස්ත්‍රයේ වැදගත් ආයතන තමුන්වහන්සේ ගාව නැහැ. එහෙමනේ. මොකද සංස්කෘතික ඇමතිකම. හැබැයි තමුන්වහන්සේලා ආණ්ඩුව පිහිටවනකොට ඒ වෙලාවේ තමුන්වහන්සේලාට සහාය දෙන්න දායකත්වයේ වුණු කලාකරුවන්ගේ ඒ කියන්නේ පුරවැසි බලයේ සංවිධානය සහ මෛත්‍රීපාල ජනාධිපතිවරයා අතර ආපු එකඟතා ලියවිල්ල මා ගාව තිබෙනවා. ඒකෙදි මොකද කියන්නේ? එම කාර්යයේ ඒ කියන්නේ මේ ශාස්ත්‍රයේට සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ මගින් ජාතික වශයෙන් ඉටු කළ යුතු කාර්යභාරය නිශ්චය කොට ජාතික වශයෙන් ඉටු කළ යුතු කාර්යභාරය නිශ්චය කොට තහවුරු කරමින් එමගින් කලා ශාස්ත්‍රයන්හි අවස්ථා ඉටු කිරීම පිණිස එම අමාත්‍යාංශය රටේ සංවර්ධනයට උර දෙන ප්‍රධාන අමාත්‍යාංශයක් බවට පත් කරමින් ඊට වාර්ෂික ජාතික අයවැයෙන් ලබා දෙන ප්‍රතිපාදන වැඩි කිරීම කියලා තමයි කිව්වේ. මේ ආයතනය මේ අමාත්‍යාංශ රටේ ප්‍රබල අමාත්‍යාංශයක් බවට පත් කරනවා කිව්වා.
අයවැය ලේඛනෙන් විශාල මුදල් ප්‍රමාණයක් යොමු කරනවා කිව්වා. රටේ සංවර්ධනයේදී සැලකිය යුතු දායකත්වයක් ලබා ගන්න ශේෂ්ත්‍රයක් බවට මේ ක්ෂේත්‍රය පත් කරනවා කියලා ගරු සභාපතිතුමනි ජනාධිපතිවරණදී කිව්වා. හැබැයි මොකද්ද කරේ? සංස්කෘතික අමාත්‍යාංශය කියලා ඇමතිවරයෙක් හැදුවා. ඒකේ මදය තමුන්නාන්සේ ගාව තියෙන පිටපොත්ත මදය ගලවලා තමන්ගේ හිතවාදී අමාත්‍යවරුන්ට පවරන තත්වයක් නිර්මාණය කරලා තිබෙනවා. දැන් තමුන්නාන්සේගේ අමාත්‍යාංශ මොකද්ද? සංස්කෘතික අමාත්‍යාංශයත් ආගමන විගමන අමාත්‍යාංශ කොටසත් වයඹ සංවර්ධනය. හරියට සිමෙන්ති ෆැන්ට ගස් ලැබු එකතු කරලා සැලඩ් එකක් හැදුවා වගේ. මොකද මේ තමුන්නාන්සේගේ අමාත්‍යාංශ මේ ශේෂ්ත්‍රය පිළිබඳව වැදගත් අවධානයක් යොමු කොට මෙහෙවීම සඳහා මධ්‍යගත ආයතනයක අවශ්‍යතාවය තිබෙනවා ගරු සභාපතිතුමනි. හැබැයි මේ ආණ්ඩුවද පෙන්눔 කරලා තිබෙනවා. මේ ශේෂ්ත්‍රය මොන ආකාරයෙන් වර්ධනය කළ යුතුද මොන ආකාරයෙන් ආරක්ෂා කළ යුතුද කියන එක පිළිබඳව මේ අමාත්‍යංශ වෙන් කිරීම හරහා තමුන්නාන්සේලාගේ දැක්ම පෙන්눔 කරලා තිබෙනවා. ඒ නිසා පරණ නායකයෙක් කාරකාදීන් කියපු වගේ අබ්බමල් රෙනුවකින්වත් තමුන්නාන්සේලා වෙනස් වෙලා නැති බව තමයි පෙන්눔 කරලා තිබෙන්නේ. දැන් ගරු සභාපතිතුමනි අපි දන්නවා මේ ක්ෂේත්‍ර අතිශය වැදගත්. අපි සංවර්ධනය කියලා කියන්නේ ගරු සභාපතිතුමනි ගොඩනැගිලි පාලම් මහා පාරවල් ගොඩනැගීම පමණක් නොවේ. මිනිසුන්ගේ අධ්‍යාත්මික සංවර්ධනය කිරීමකින් තොරව ඒ සමාජයේ මානව බැදීම් ශක්තිමත් කිරීමකින් තොරව ඒ සමාජයේ යහපත් සමාජයක් බවට පරිවර්තනය කිරීමකින් තොරව ඒ සමාජයේ ලාභය මුදල් හඹාගෙන යන අධිපරිභෝජනවාදී සමාජයකට පත් කිරීමෙන් මේ රට ඉදිරියට ගෙන යන්න බෑ. ඒ නිසා වැදගත් ලෙසම අපේ සමාජයේ මානව බැදීම් ශක්තිමත් කරන අධ්‍යාත්මික වර්ධනය කරන ප්‍රවේශයකට අපි අවතීර්ණ විය යුතු තිබෙනවා. අද අපි මහා දකින්න ඛේදවාචකයක්. දරුවන් කිඹුලන්ට කන්න මාතරගඟෙන් විසිකන තාත්තලා හැදෙන්නේ කොහොමද? 80 මහලු කාන්තාවන් දූෂණය කරන දරුවන් හැදෙන්නේ කොහොමද? අවුරුදු 4 දරුවන් දූෂණය කරන වැඩිහිටියන් හැදෙන්නේ කොහොමද? මේ සියල්ල මේ නරුම භාවයට පත්වෙච්ච සමාජයක් අපි ඉදිරිපිට තිබෙනවා. මේ සමාජය වෙනස් කිරීමේදී කලාවට සාහිත්‍යයට කළ හැකි කාර්යභාරය අති මහත් කියලා අපි කවුරුත් පිළිගත යුතු තිබෙනවා. එනිසා සමාජය සුවපත් කිරීමේදී අධ්‍යාත්මික වශයෙන් මිනිසා පෝෂණය කිරීමේදී අධ්‍යාත්මික වශයෙන් මිනිසා ඉදිරියට ගෙන ඒමේදී මේ ශේෂ්ත්‍රයට අත් නොහැල හැකි වගකීමක් පැවරී තිබෙනවා ගරු සභාපතිතුමනි. නිර්මාණකරුවා තමන්ගේ නිර්මාණය සමාජය වෙත ගෙන යන නිර්මාණය තමන්ගේ මොලේ ඇති වෙන්න පුළුවන්කම තිබෙනවා. තමන්ගේ සිත් තුළ ඒවා වර්ධනය වෙන්න පුළුවන්කම තිබෙනවා. හැබැයි ඒවා සමාජය වෙත ගෙන යන ප්‍රධාන මාධ්‍යයන් කීපයක් තිබෙනවා. මාධ්‍යත්ව එකක් තමයි චිත්‍රපටය එක මාධ්‍යයක් මේ සමාජය වෙත ගෙන යන. අනෙක් එක ටෙලි නාට්‍ය එක තවත් මාධ්‍යයක්. අනිත් එක වේදිකා නාට්‍ය තවත් මාධ්‍යයක්. ඒ වගේම පත පොත තවත් මාධ්‍යයක්. ඒ වගේම විකල්ප ධාරාවේ වීදි නාට්‍ය වැනි විකල්ප ධාරාවේ අංග උපාංගද මේ නිර්මාණයන් සමාජය වෙත ගෙන යාම වෙනුවෙන් උපයෝගී කරගෙන තිබෙනවා. සංගීතය මේ හැම ක්ෂේත්‍රයක්ම උපයෝගී කරගෙන තිබෙනවා. විවිධ මාධ්‍යයන් උපයෝගී කරගන්නවා මේ නිර්මාණය සමාජය වෙත ගෙන යන්න. දැන් මොකද සිදු වී තිබෙන්නේ? ඒ මාධ්‍යයන් චිත්‍රපටය වේවා, ටෙලි නාට්‍ය වේවා, වේදිකා නාට්‍ය වේවා, සංගීත ප්‍රසංගයක් වේවා, විකල්ප ධාරාවේ ක්‍රියාමාර්ග වේවා මේ සියල්ල ශේෂ්ත්‍රයක් හැටියට අද අර්බුදයකට මුහුණ දීලා තිබෙනවා. ශේෂ්ත්‍රයක් අර්බුදයට මුහුණ දීලා තියෙන පමණක් නෙවෙයි. ඒ ශේෂ්ත්‍රයේ නිර්මාණශීලීනුත් ඒ නිර්මාපකයන් නිර්මාණකරුවන් විශාල අර්බුද ගණනාවකට මුහුණ දීලා තිබෙනවා. ඒ විතරක් නෙවෙයි රස විඳින ප්‍රේක්ෂකයිනුත් Tamanට විශාල අසාධාරණයකට අයුක්තියකට අද මුහුණ දීලා තිබෙනවා. ඒ නිසා මේ ශේෂ්ත්‍රයත් එහි නිර්මාණකරුවනුත් ප්‍රේක්ෂකයිනුත් මේ ඇති වී තිබෙන ඛේදවාචකීන් මුදවා ගැනීම වෙනුවෙන් මේන් ගොඩට ගැනීම වෙනුවෙන් වැඩපිළිවෙලක් සකස් කළ යුතු තිබෙනවා. මා එකින් එක තමුන්නාන්සේට කියන්නේ. අපේ රටේ එක මාධ්‍යයක් චිත්‍රපටි. අපි දන්නවා කුඩා. අපේ රට මහා දැවැන්ත චිත්‍රපටි කර්මාන්තයක් නැහැ. වසරකට ආසන්න වශයෙන් චිත්‍රපටි 20කට ආසන්න ප්‍රමාණයක් තමයි නිෂ්පාදනය වෙන්නේ. සිනමා හල් 150කට ආසන්න ප්‍රමාණයක් තමයි තිබෙන්නේ.
වර්තමාන ගත්තොත් ප්‍රේක්ෂකයන් වසරකට මිලියන 7.5කට ආසන්න ප්‍රමාණයක් තමයි චිත්‍රපට ශාලාවලට ගිහිලා චිත්‍රපටය බලලා තිබෙන්නේ. ඒතර ප්‍රේක්ෂකයන් ගත්තොත් කුඩා ප්‍රේක්ෂකයන් කුඩා චිත්‍රපට ප්‍රමාණයක් නිෂ්පාදනය කරන කුඩා චිත්‍රපට ශාලාවන් ප්‍රමාණයක් තිබෙන ශේෂ්ත්‍රයක් මේ. ඒ නිසා ලෝකේ චිත්‍රපට කර්මාන්තයේ චිත්‍රපට වෙළඳපොළත් එක්ක සංසන්දනය කරලා බලනකොට කුඩා කර්මාන්තයක් කුඩා වෙළඳපොළ. ඒ වගේ මේක ඇකිලෙන වෙළඳපොළ. අපිට මතකයි එක කාලෙකදී 80 දශකයේ මැද භාගයේ බවට පත් වෙනකොට අපේ රටේ සිනමා ශාලා විශාල ප්‍රමාණයක් තිබ්බා. අද ඒ සිනමා ශාලා වලට අත් වෙලා තිබෙන නිර්නම් මොකක්ද? මාතර බෝඩ්රුවේ සිනමා ශාලාව අද ෆුඩ් සිටි එකක්. තඹුත්තේගම ඊගල් සිනමා ශාලාව අද වී ගබඩාවක්. අනුරාධපුරයේ විජේන්ද්‍රා සිනමා ශාලාව අද ටියුෂන් කඩය. සංවර්ධනය වෙනවන මොකද්ද වෙන්න ඕනකම තිබුණේ? අම්බලන්තොට සාලිය සිනමා ශාලාව අද පොලිසිය. මොකද සිද්ධ වෙලා තිබෙන්නේ? රටක් සංවර්ධනය වෙනවනම් තව කුඩා චිත්‍රපට ශාලා ගොඩනැගෙමින් සමාජයට ඒ මතයන්, ඒ නිර්මාණයන්, ඒ රසවින්දනය ගෙන යා හැකි ප්‍රජාවක් ගොඩනැගිය යුතු තිබුණා. හැබැයි සිදු වී තිබෙන දේ තමයි ක්‍රමානුකූලව ඇකිලිමින් ශේෂ්ත්‍රයක් හැටියට අද මේක අර්බුදයට ලක් වෙමින් තිබෙනවා. ඒ නිසා මෙම ශේෂ්ත්‍රය මේ කුඩා වීම හේතු කොටගෙනම අනිවාර්ය තමුන්නාන්සලා හැම එකටම ගේන ඉල්ලුම සැපයුම කියන වෙළඳපොළ තර්කණය මේකට අදාළ නැහැ. මේක ඉතා කුඩා කර්මාන්තයක්. කුඩා වෙළඳපොළක්. කුඩා කර්මාන්තයක්, කුඩා වෙළඳපොළක් අධිකාරී කීපයකට යටතටපත් නොවෙන්න නම්, ඒකාධිකාරී නිර්මාණය නොවෙන්න නම් අනිවාර්යයෙන්ම රාජ්‍යංශයේ මැදිහත් වීමක් මේ ශේත්‍රයට පවත්වා ගත යුතු තිබෙනවා. හැබැයි ක්‍රමානුකූලව වෙමින් සිද්ධ වෙමින් තිබෙන දේ තමයි චිත්‍රපට කර්මාන්තය කෙරෙහි රාජ්‍ය දායකත්වයේ ක්‍රමානුකූලව හීන කරමින් තිබෙනවා. හීන කරන්න. එහි මෙහෙවන්නා බවට, එහි අසුරුවන්නා බවට චිත්‍රපට කර්මාන්තයේ සුක්කානම රාජ්‍ය අතේ නොතබා ගන්නා ප්‍රමාණයට එය කුඩා ව්‍යාපාරිකයන්ගේ, ව්‍යවසායකයන්ගේ වමනාවන් සපුරන ශේෂ්ත්‍ර බවට පත්වීම වළක්වන්න බෑ. ඒක අනිවාර්යෙන් ගරු සභාපතිතුමනි කුඩා යම් ව්‍යාපාරිකයන් කීප දෙනෙකුගේ ඒකාධිකාරියක් චිත්‍රපට කර්මාන්තය නුදුරේම ගිලගනු ලබනවා. නිසා වහ රාජ්‍ය මැදිහත් වීමක්, රාජ්‍ය හැසිරවීමක් මේ චිත්‍රපට ශේෂ්ත්‍රය කෙරෙහි අවධානය යොමු කළ යුතු තිබෙනවා. එතෙන්ද විශේෂයෙන්ම අපි දන්නවා ලෝකීය තාක්ෂණය වේගෙන් හැම ශේත්‍රයකම වර්ධනය වගේම චිත්‍රපට කර්මාන්ත ශේත්‍රයේ තාක්ෂණ වේගෙන් වර්ධනය වෙමින් තිබෙනවා. අද සිනමා ශාලාවකදී වේවා, ඒක රූපවාහිනී නාලිකාවකදී වේවා, අද ප්‍රධානම මිනිස්සු චිත්‍රපටයක් බැලීමේදීත්, ටෙලි නාට්‍යයක් බැලීමේදීත් එහි හරය පසෙක තබා පළමු කොටම ඔහුම් බලනවා ඒ නිර්මාණයේ තිබෙන ගුණාත්මක භාවය. ඒ මොනතරම් සුමට ලෙස Tamanට බලන්න පුළුවන්ද? මොනතරම් තාක්ෂණයෙන් උඩට ඇවිල්ලා තිබෙනවද? මොනතරම් පින්තූර පැහැදිලිද? මොනතරම් ඒක ආකර්ෂණයක් ගෙනත් දෙනවද? ඒක තමයි චිත්‍රපටයක, ටෙලි නාට්‍යයක පළවෙනි ප්‍රවේශය. ඔව්. මන්ත්‍රීතුමා කියන කාරණය පිළිබඳව මගෙත් පැහැදීමක් තියෙනවා ඒ කරුණේ සත්‍යතාවය පිළිබඳව. නමුත් දිගින් දිගටම ඔබතුමා දකින්න ඇති චිත්‍රපටි ශාස්ත්‍රය තුල සිටින ජ්‍යෙෂ්ඨ කලාවේදී නිරන්තරයෙන්ම කරනු ලබන චෝදනාවක් මාධ්‍ය හරහා, ජාතික චිත්‍රපටි සංස්ථාව හරහා මේ කටයුතු සිදු කිරීම සහ රාජ්‍ය මැදිහත් වීම නිසා චිත්‍රපටි කර්මාන්තය බිඳ වැටෙනවා කියන චෝදනාව. දැන් එතකොට මෙතන පරස්පර විරෝධීතාවයක් තියෙනවා. දැන් ඔබතුමා කියන කාරණේ මමත් ඉන්නවා. නමුත් මේ ශාස්ත්‍රයෙන් උදවියකින් තියෙන චෝදනාව තමයි රාජ්‍ය මැදිහත් වීම තුළ මේ කර්මාන්තයේ මේ කලා ශාස්ත්‍ර බිඳ වැටෙනවා කියන්නේ. නෑ මෙහෙමනේ. ඒක නිර්මාණකරුවන්ට ඒගොල්ලන්ගේ තුල ඒක පළපදියම් වෙලා තියෙන එක අසාධාරණිකුත් නෑ. මොකද මේ රාජ්‍ය මැදිහත් වීම උපයෝගී කරගත්තු ආකාරය බැලුවොත් Tamanට හිතවාදී කණ්ඩායම් නිර්මාණය කරගන්න, Tamanට හිතවාදී කණ්ඩායම් ඉදිරියට ගේන්න, Tamanට හිතවාදී කණ්ඩායම් වලට ණය ලබා දෙන්න අපි දන්නවා ඉතිහාසය. එඳ රාජ්‍ය මැදිහත් වීම පිළිබඳ විවේචනයක් ගොඩ නැගිලා තිබෙන්නේ මැදිහත් වීමේ ආකාරයේ තිබුණු දෝෂය හේතු කොටගෙන. මොකද අපේ රටේ කුඩා කර්මාන්තයක් අනිවාර්යයෙන්ම රාජ්‍ය මැදිහත් වීමක් කරා පමණයි මේ කර්මාන්තයේ ව්‍යවසායකයන් කීප දෙනෙක් අතර ඒකාධිකාරීත්වයක් ගොඩ නැගීම වැළැක්විය හැකි වන්නේ. ඒක තමයි
නිසා විවේචනයක් තියෙනවා රාජ්‍ය මැදිහත් වීමට. ඒ විවේචනේ ගොඩනැගිලා තිබෙන්නේ මැදිහත් වීම පිළිබඳව නෙවෙයි. මැදිහත් වුණු ආකාරය පිළිබඳව. ඒ ආකාරයේ තිබෙනවා බරපතල වැරද්දක්. ඒ නිසා ගරු සභාපතිතුමනි, නිසා මේ තාක්ෂණي මේ ශේත්‍රයට ඇතුළත් වී තිබෙන තාක්ෂණය අපි වේගයෙන් උකහා ගන්නද අසමත් වෙලා තිබෙනවා. ඒ නිසා සිනමා ශාලාවල් ඩිජිටල් කරණය පිළිබඳව විශාල සාකච්ඡාවක් දැන් අවුරුදු ගණනාවක් තිස්සේ ඇදමින් තිබෙනවා. ඇමතිවරු පොරොන්දුන මේ ප්‍රශ්නේ මම මේ සභාවේ ආනකොට මට මතකයි අහන දවසට කලින් දවසේ පත්තර රැස්වීමක් තියලා කෙහෙලේ රඹුක්වැල් එතකොට අමාත්‍යවරයා ප්‍රකාශ කරා මේක ලබන සතිය පටන් ගන්නවා කියලා. මීට පෙර මේ පාර්ලිමේන්තුව මම මේක අහනකොට ඩිජිටල් අමාත්‍යවරයා කිව්වා තමන්ගේ අමාත්‍යවරයන් සල්ලි වෙන් කරලා තියෙනවා මේක පටන් ගන්නවා කියලා. හැබැයි සිනමා ශාලාව ඩිජිටල් කරණය කිරීම සඳහා මේ ගොඩනැගිලි හදනවා වගේ පාරවල් හදනවා වගේ සැලකියුතු කාලයක් කෙනෙක් අවම මාසයකට ආසන්න කාලෙකින් ඒ කාර්ය අවසන් කරන්න පුළුවන්කම තිබෙනවා. හැබැයි අපේ කර්මාන්තය පොඩි වීම නිසා ඒ මුළුමනින්ම චිත්‍රපටි ශාලා හිමියේ දරා ගන්න පුළුවන්කමක් නැහැ. ඒට යනවා යම් පිරිවැයක්. ඒ පිරිවැය දරා ගැනීමේ හැකියාවක් තනි චිත්‍රපටි කර්මාන්තයට නැහැ. මොකද අපේ දැවැන්ත කර්මාන්තයක් නොවන නිසා. අන්න එතෙන්දි තමයි මේ ඩිජිටල් කරන ක්‍රියාවලිය ශක්තිමත් කර ගැනීම වෙනුවෙන් ඒ සිනමා ශාලාවන් යම් සහායක් ලබා දිය යුතු වන්නේ. ඔවුන්ගේ යෝජනාව තිබෙන ආධාරයකුත් මේ ගරු සභාපතිතුමනි. ඔවුන් සමහර අවස්ථාවල යෝජනා කරලා පිටිනවා ණය මුදලක් ලබා දෙන්න. ඒ ණය මුදල ලබා දෙන ඒ ප්‍රවේශ පත්‍රවල මිල ගණන් වල සංශෝධනයක් කරාත් ඒ ණය මුදල් ලබා දෙන නැවත පියවීම සඳහා තුන් සූදානම් බව ප්‍රකාශ කරමින් තිබෙනවා. නමුත් ඒ සඳහා රජයක් හැටියට දක්වලා තිබෙන දායකත්වයේ ඉතා විශාල ගැටලුවක් මතුවලා තිබෙනවා. ඊළඟ තමයි ගරු සභාපතිතුමනි බෙදා හැරීම හා ප්‍රදර්ශනයේ ඇති වී තිබෙන ගැටලුව. අපි දන්න ඕනෑම නිර්මාණයක් කරාට පස්සේ ගරු සභාපතිතුමනි ඒ නිර්මාණකරුවාගේ අදහස තමයි තමන්ගේ නිර්මාණ ඉක්මනින්ම ප්‍රේක්ෂකයා වෙත ගෙනියන්නේ. හැබැයි අපේ අද නිර්මාණකරුවන්ට සිද්ධ වෙලා තිබෙනවා. තමන් නිර්මාණයක් කරනවා ඒ නිර්මාණය කවදා පෙන්වන්න සිද්ධ වෙයිද? ඒ නිර්මාණය කවදා එළියට එයිද කියලා කිසිදු අදහසක් නැතුව නිර්මාණ කරන්න වෙලා තිබෙනවා. නිර්මාණ කියලා කියන්නේ ගරු සභාපතිතුමනි මේ තිබෙන සමාජයෙන් වියුක්ත වෙච්ච ඒවා නෙවෙයි. මේ සමාජයේ සිද්ධ වෙන චලනයන්ම එක් කෝණයන්ගෙන් දැකලා උන් ඉදිරිපත් කරලා තිබෙනවා. හැබැයි නිර්මාණය සකස් කරනකොට තිබුණු සමාජය නෙවෙයි නිර්මාණය එළියට එනකොට තිබෙන්නේ. ඊට වඩා වෙනස් සත්වයන් නිර්මාණය වෙලා තිබෙනවා. ඒ නිසා සමහර නිර්මාණය යල් පැනලා ඒ සමාජයේ ඒ තිබුණු අවධිය පහු කරලා ඒ තිබුණු කලබගැනිය වෙනස් වෙලා ඒතකොට තමන්ගේ නිර්මාණය පැරණි ඒ සමාජයත් එක්ක අනුබද්ධ නොවන නිර්මාණයක් බවට පත් වෙනවා. ඒ නිසා අද ඇති වී තිබෙන තත්ත්වය තමයි මේ බෙදා හැරීම සහ ප්‍රදර්ශනය පිළිබඳ ශේෂ්ත්‍රය ඇති වී තිබෙන ගැටලුව. මේකට ප්‍රධාන මණ්ඩල 5ක් තිබුණට ඒ මණ්ඩල ඒකාබද්ධ කරලා මණ්ඩල 3ක් ගොඩනැගිලා තිබෙනවා. මේ පිළිබඳ කිසිදු චිත්‍රපටයක් හැදුවට පස්සේ ඒ චිත්‍රපටය කවදාද පෙන්වන්නේ? මොකද්ද පෙන්වන අනුපිළිවෙල පිළිබඳවත් අදහසක් අද නිර්මාණකරුවන්ට නැහැ. ඒ නිසා මොකද සිද්ධ වෙලා තිබෙන්නේ? සමහර චිත්‍රපටි ගරු සභාපතිතුමා දන්නවා ඒවා චිත්‍රපටිය රූගත කරමින් තිබෙන කොටත් ඒගොල්ලෝ ප්‍රදර්ශන දින නියම වෙලා තිබෙනවා. හැබැයි සමහර චිත්‍රපටි තියෙනවා පොලිමේ තිබෙනවා ප්‍රදර්ශනයේ දිනයක් පිළිබඳ අදහසක්වත් නැහැ. ඒ නිසා මීට පෙර අපිට මතකයි රැඟුම් පාලක මණ්ඩලයෙන් සහතික ලබා දුන්නාට පසු ඒ ලබා දෙන දිනවකවානු අනුව තමයි මේ ප්‍රදර්ශනය කිරීමට අවශ්‍ය වෙන පටිපාටිය සකස් වුනේ. අද එහෙම නෙවෙයි. අද විශේෂයෙන්ම පෞද්ගලික අංශ විසින් මෙහෙවනු ලබන සමාගම් තමන් විශේෂයෙන්ම තමන් චිත්‍රපටයේ දෙස බලන්නේ වාණිජමය ලෙස තමන්ට මේක සාර්ථක කරගන්න පුළුවන් ද බැරිද කියන සාධකය තමයි බලන්නේ. ඒතකොට උන් වැඩියෙන් පෙළඹෙනවා වාණිජ වශයෙන් තමන්ට සාර්ථක කරගන්න පුළුවන් තිබෙන නිර්මාණයකට වැඩි වැඩි ප්‍රමුණතාවයක් දෙන්න. ඒ නිසා මොකද වෙලා තිබෙන්නේ? අද මේ ප්‍රදර්ශනයේ බෙදා හැරීමේ ඇති වී තිබෙන ගැටලුව බරපතල තත්ත්වයක් නිර්මාණය වෙලා තිබෙනවා. ඒට විශේෂම රංගුම් පාලක මණ්ඩලය හරහා ලබා දෙන සහතිකයට අනුව දිනවකවානු අනුව ක්‍රමවේදයක් සකස් වෙන එක තමයි වඩාත් යෝග්‍ය. නැත්තම් චිත්‍රපටයක් හදනවා පෙන්වන්නේ කවද්ද කියලා දන්නේ නැතුව. පෙන්වන්න පුළුවන් වේද කියලා දන්නේ නැතුව. ඒක කිසිසේත්ම සාධාරණ තත්ත්වයක් නෙවෙයි. ඊළඟ මේ චිත්‍රපට ශාස්ත්‍රයට එන නිෂ්පාදකයා. මොකද ගරු සභාපතිතුමනි මේක කුඩු විකුණනවා වගේ නෙවෙයි. මේක නැත්තම් හෝටල් කර්මාන්ත වගේ නෙවෙයි. මේක චිත්‍රපටය බලන්න ප්‍රේක්ෂකයා එන්න ඕන. ඒ නිසා නිෂ්පාදකයා මෙතනදී අවදානමක් ගන්නවා. මොකද සමහර භාණ්ඩ තිබරව නිෂ්පාදනය කරපුවම විකුණන්න පුළුවන්. වත්තේ පොල් තියෙනවා නම් පොල් කඩපුවම විකුණන්න පුළුවන්. පොල් කඩන කෙනා දන්නවා පොල් කඩුවට ප්‍රශ්නයක් නැහැ විකුණන්න පුළුවන් කියලා. මුහුද මාළු වල්ලන කෙනා දන්නවා මාළු වල්ලුවට කමක් නැහැ මාළු විකුණන්න පුළුවන් කියලා. හැබැයි නිර්මාණයක් කරනකොට ඒ නිර්මාණය මොනතරම් ප්‍රමාණයකට ප්‍රේක්ෂකයා අතර යයිද නැද්ද කියලා කියන්න මේකේ අවදානමක් තිබෙනවා. ඒ නිෂ්පාදකයා මේ ශාස්ත්‍රයට අවතීර්ණ වෙනකොට අවදානමක් ගන්නවා. ඒක අපි පිළිගන්නවා. හැබැයි මොකද වෙලා තිබෙන්නේ? ඒ නිෂ්පාදකයා ආරක්ෂා කර ගැනීම සඳහා වැඩපිළිවෙල ඉතාමත් දුර්වලයි. නිෂ්පාදකයෙක් ආරක්ෂා කරගන්න නැතුව මේ කර්මාන්ත ඉස්සරහට ගෙන යන්න බෑ. අද සිද්ධ වෙලා තිබෙන දේ තමයි
නිර්මාණයක් චිත්‍රපටයක් ඉදිරිපත් කරාට පසුව චිත්‍රපටයේ නිෂ්පාදන වියදම වගේම ඒ ප්‍රචාරක වියදමත් නිෂ්පාදකයා විසින් දරන්න ඕනකම තිබෙනවා. හැබැයි සිනමා ශාලාවකින් ඔවුන්ට ලබා දීම සඳහා ප්‍රමිතිය සකස් කර තිබෙන 45%. හැබැයි අපි දන්නවා 45%ට වඩා අඩුවෙන් 35% දක්වා තමයි නිෂ්පාදකයාට 35%ත් 45%ත් අතර ප්‍රමාණයක් තමයි නිෂ්පාදකයාට ලැබෙන්නේ. ඒතර අපි දන්නවා චිත්‍රපටයක් ණයට බලන් දෙන්නේ නැහැ. ප්‍රේක්ෂාගාරයට ඇතුළත් වෙන ටිකට් එකක් අරගෙන. දැන් ඇතුළත් වෙනකොටම කවුන්ටරේට සල්ලි ඇවිල්ලා ඉවරයි. එනිසා ඒක ගොඩක් කාලයක් පමා කරන්න ඕනේ නැහැ. හැබැයි දැන් සිද්ධ වෙලා තියෙන දේ තමයි මාස 4-5 පමා කරනවා නිෂ්පාදකයාට චිත්‍රපට සිනමා ශාලාවෙන් මුදල් ලබා දීම. ඒක කිසිසේත් සාධාරණ නැහැ. ඔවුන් සමහර අය බැංකු ණයක් කරගෙන කරලා තිබෙන්නේ. ඒක තමගේ වෙන ව්‍යාපෘතියකට දාන්න මුදල් නිසා, අධ්‍යක්ෂකවරයාගේ හිත හොඳකම නිසා, අධ්‍යක්ෂකවරයාත් එක්ක යාළුකම නිසා, පෞද්ගලික සබඳතා නිසා තමයි සමහර අය මේ නිෂ්පාදන ක්ෂේත්‍රයට ඇවිල්ලා තිබෙන්නේ. ඒ නිසා මේ නිෂ්පාදකයාද මුහුණ දීලා තිබෙන ගැටලුව කෙරෙහි තමුන්නාන්සලගේ අවධානය යොමු කරන්න ඕනකම තිබෙනවා. ඊළඟ කරු සභාපතිතුමනි වැදගත්ම දේ නව අධ්‍යක්ෂවරු අලුත් තරුණ පරම්පරාවක් මේ ක්ෂේත්‍රය පිළිබඳව නව අත්දැකීම් සහිතව වර්ධනය වෙමින් යන ඉදිරියට එමින් තිබෙනවා. ඒක චිත්‍රපට කර්මාන්තයේ දෙස බැලුවොත් ඉතාමත් හොඳ ලකුණක්. හැබැයි වැඩක් නැහැ. ඔවුන් විවිධ ජාත්‍යන්තර අධ්‍යයන ආයතන වලට ගිහිල්ලා විවිධ හැදෑරීම් කරලා ඔවුන් චිත්‍රපටයක් හදනවා. නමුත් මේ නව අධ්‍යක්ෂවරුන්ගේ චිත්‍රපටය තමයි අද පොලිමේ හිර වෙලාම තිබෙන්නේ. ඒ නිසා සමහර චිත්‍රපටි අධ්‍යක්ෂකවරයාට තියෙන වටිනාකම අනුව සමහර ඒවා වටිනාකම් අනුව ඉතාවගකීමෙන් කියන සමහර ඒවා දේශපාලන මැදිහත්වීම් අනුව ඉදිරියට පොලිමේ ආවා. හැබැයි නව නිර්මාණ කරන අධ්‍යක්ෂකවරු අද චිත්‍රපටයක් කරලා වසර ගණනාවක් තිස්සේ බලාගෙන ඉඳ සිද්ධ වෙලා තිබෙනවා ඒ චිත්‍රපටිය එළියට දෙන්න. ඉතින් කවුද නව අධ්‍යක්ෂකවරයෙක් චිත්‍රපටයක් හදන්න පෙළඹෙන්නේ? තමන්ගේ පළමු චිත්‍රපටියම අවුරුදු 4-5 ප්‍රමාදයට ලක් වෙනවනම් ඔවුන් මේ ශේත්‍රයේ ඒ චිත්‍රපටයේ තිබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර බලලා අලුත් චිත්‍රපටයක් නැවත කරන්න කොච්චර කාලයක් පමා වෙනවද? ඒ නිසා කරු සභාපතිතුමනි මේ නව අධ්‍යක්ෂකවරු මුහුණ දීලා තියෙන ගැටලුව පිළිබඳ අවධානය යොමු කරන්න ඕනකම තිබෙනවා. ඊළඟ කරු සභාපතිතුමනි අපි කිසිසේත්ම මේ ශේත්‍රයේ මේ දූපතේ සීමාවේ තිබාගත යුතුයි කියලා අපි ස්ථාවරයක නැහැ. ඒ නිසා ලෝකයේ චිත්‍රපටයේ සාහිත්‍යයේ කලාවේ සිද්ධ වෙන වර්ධනයන් අපි උකහා ගන්න ඕනකම තිබෙනවා. අපේ සිනමා ශාලාවක විදේශ චිත්‍රපටයක් පෙන්වීම පිළිබඳ අපේ විරෝධයක් නැහැ. ඒවා ලෝකයේ විශ්වීය භාෂාවක්. ඒක ලෝකේ පුරා පරිහරණය වෙන්න ඕන. ඒක ලෝකේ පුරා ප්‍රේක්ෂකයන්ට එන්න ඕන. ඒක පිළිබඳ විවාදයක් නැහැ. හැබැයි මොකද සිද්ධ වෙලා තිබෙන්නේ? ගලාගෙන ආවේ මොනවද? අපිට ඉංග්‍රීසි චිත්‍රපටය ආවා. රුබී සිනමා ශාලාව ඉදිරිපිට ගරු සභාපතිතුමනි අම්මටයි තාත්තටයි දරුවන්ටයි එකට අත්වල ඇඳගෙන යන්න බෑ පෝස්ටරේ බල. අපිට විදේශ චිත්‍රපට ගෙනාවා. අපිට කොම්පඤ්ඤ වීදියේ රියෝ සිනමා ශාලාව ඉස්සරහ යන්න බෑ අම්මටයි තාත්තටයි දරුවටයි එකට චිත්‍රපටයේ කටවුට් එක බල. මෙන්න ගෙන අපේ චිත්‍රපටි. ඒ නිසා ලෝකයේ සාහිත්‍යයේ චිත්‍රපටයේ සිද්ධ වෙන මහා නැවුම් වර්ධනයන් අපි උකහා ගන්න ඕන. හැබැයි තමුන්නාන්සලා ගැන ඉතාමත් බාල වර්ගයේ චිත්‍රපටි ගෙනල්ලා අපේ ප්‍රේක්ෂකයෝ විශාල රසවින්දනය මොට්ට කරන ලද ජනතාව බවට පත් කරා ගරු සභාපතිතුමනි. ඒ නිසා මේ ජාත්‍යන්තර චිත්‍රපටි විශේෂයෙන් විදේශ චිත්‍රපට මේ ගලාගෙන යන එක පිළිබඳව යම් ප්‍රමිතිකරණයකට අපි ලක් කළ යුතු තිබෙනවා. මොකක් හරි ඉංග්‍රීසි චිත්‍රපටයක් මොකක් හරි විදේශ චිත්‍රපටයක් පෙන්වන එක නෙවෙයි අරමුණ තිබෙන්නේ. ලෝකයේ ඇති වී තිබෙන මහා නව වර්ධනයන් අපේ සමාජ වෙත පෝෂණය කරන සමාජ වෙත ගෙන යන්න. ඒ සඳහා අවශ්‍ය වෙන ඉඩකඩ තමයි නිර්මාණය කළ යුතු වන්නේ. ඒ සඳහා විශේෂම ගරු සභාපතිතුමනි චිත්‍රපට සංස්ථාව නොකරත් අපේ රටේ අධ්‍යක්ෂකවරු මැදිහත් වෙලා පවත්වාගෙන ගියා ජාත්‍යන්තර සිනමා ශාලාවක් දැන් වසර දෙකක්. කලින් වසරේ සහ ගිය වසරේ. හැබැයි කොළඹ ඉන්ටර්නැෂනල් ෆෙස්ටිවල් කියලා. ඒක ගරු සභාපතිතුමනි අපේ රටේ නව නිර්මාණ කරන අයට, ඒ ශේත්‍රයෙන් අයට, ප්‍රේක්ෂක ජනතාවට ලෝකේ ඉතාමත් ගුණාත්මක භාවයෙන් සකස් කරන ලද චිත්‍රපට බැලීමේ අවස්ථාවක් තිබුණා. හැබැයි අධ්‍යක්ෂකවරුන්ගේ පෞද්ගලික වමනාවක් තමයි කරන් ගියේ. හැබැයි පෞද්ගලික වමනාව මත කාලයක් කරන්න බැවුම් අවස්ථා දෙකක් කරා. මේ අවස්ථාවේ මේ අවුරුද්දේ ගරු සභාපතිතුමනි ඔවුන්ට ඒක කරන්න හැකියාවක් නැහැ. එය කළ යුතු වන්නේ චිත්‍රපට සංස්ථාව මැදිහත් වෙලා. ඒ චිත්‍රපට සංස්ථාවේ වගකීමක්. ඇයි ඒ වගකීම අත්හැරලා තිබෙන්නේ? ඒ ප්‍රේක්ෂකයන්ගේ ඒ අධ්‍යක්ෂකවරුන්ගේ පුද්ගලික කාර්යභාරයක් නෙවෙයි. ඒ නිසා තමුන්නාන්සේ ඒ පිළිබඳ අවධානය යොමු කරાવી කියලා මා කල්පනා කරනවා. ඊළඟ ගරු සභාපතිතුමනි අපේ රටේ මුහුණ දීලා තියෙන ඊළඟ දැවැන්තම ඛේදවාචක තමයි ටෙලි නාට්‍ය. අපි දන්නවා අනෙක් සෑම ශේත්‍රයකටම වඩා ක්‍රමානුකූලව වර්ධනය වෙමින් තිබෙන ජනමානසයට වැඩියෙන්ම බලපෑම් කිරීමේ ශේත්‍රය බවට අද පත් වෙලා තිබෙනවා ටෙලි නාට්‍ය. මොකද තමන්ගේ ගෙදර සාලෙට එනවා. ඒ නිසා කැමති වුණත් අකමැති වුණත් තමන්ට බැලීම සඳහා පෙළඹවීමක් ඇති කරනවා. ඒ නිසා අද මේ ශේත්‍රය ගරු සභාපතිතුමනි
කරුණු කීපයක්. මේ ශේස්ත්‍රයේ ඉන්න නිර්මාණකරුවන් තමයි අද විශාල අනතුරකට මුහුණ දීලා තිබෙනවා. අද සමහර අයට ගරු සභාපතිතුමනි නිර්මාණකරුවෙකුට සිද්ධ වෙලා තිබෙනවා කොන්ත්‍රාත්කරුවන් බව. ඒ කියන්නේ කොන්ත්‍රාත් වැඩපලක වැඩ කරන මිනිසුන් බවට පත් වෙන්නේ. පැයකට මෙච්චරයි, පැය දෙකට මෙච්චරයි, දවස් භාගයකට මෙච්චරයි මේ මොකක්ද සිද්ධ වෙලා තිබෙන්නේ? ඒවා නිර්මාණද? ඒවා නිකන් රොබෝවරු දාලා හදනවා වගේ වැඩක් නේ. මොකද්ද වෙලා තිබෙන්නේ? දවසට ගෙවන්න. නිර්මාණයට ගෙවන එකක් නෙවෙයි. පැයට ගෙවන්න. ඒවා තියෙනවා ගරු සභාපතිතුමනි. අපේ ගම්වල තිබෙනවා කරු සභාපතිතුමනි පැය භාගයක් කුඹුර කපන්න ඉන්න. මම මෙච්චරක් දෙන්නම්. පැය දෙකක් කුඹුර කපන්න ඉන්න. මෙච්චරක් දෙන්න. දවස් දෙකක් අත්වැඩ දෙන්න ඉන්න. මේ જાති වැඩක් නේ. ඒ නිසා සාමාන්‍ය ශ්‍රමිකයන්ගෙන් මේ නිර්මාණශීලී ශ්‍රමිකයන් වෙන් කරගන්නේ කොහොමද? ඒ වෙන් කරගන්න ඕනකම තිබෙනවා. ඔවුනුත් සාමාන්‍ය ශ්‍රමිකයන් බවට පත් වෙලා තිබෙනවා. ඔවුන් ඊට වඩා යම් නිර්මාණාත්මක දෙයක් තමයි ඔවුන් ඇති කරනු ලබන්නේ. ඒට අවශ්‍ය වෙන සාධාරණ මානසිකත්වයක් ගොඩනැගිය යුතු තිබෙනවා. නමුත් ඇති වී තිබෙන දේ තත්ත්වය තමයි උන්ගේ ආදායම බැලුවත්, ඔවුන්ගේ මෙහෙ ගන්නා ආකාරය බැලුවත් විශාල ඛේදවාචකයකට අද උන් ලක් කරලා තිබෙනවා. ඒකට ප්‍රධාන හේතුව බවට පත් වෙලා තිබෙන ගරු සභාපතිතුමනි. අපි දන්නවා මේ ශේස්ත්‍රයේ කටකතා ඕනතරම්. ඒවා කටකතාම නෙවෙයි ඇත්ත. කල්පනා කරලා බලන්න ගරු සභාපතිතුමනි. ඇමතිවරයෙකුට සිද්ධ නිර්මාණ ශිල්පියෙකුට සිද්ධ වෙනවා නම් ටෙලි නාට්‍යයක් දාගන්න 50000ක් දෙන්න ඇමතිවරයාට. මොකද ඒ රට? නිර්මාණකරුවට සිද්ධ වෙලා තිබෙනවා නම් ඇමතිවරයාට ලිංගික අල්ලස් දෙන්න නාට්‍යයක් දාගන්න. මොකද ඒ රට? මොකද ඇමතිවරු? අපි තමුන්වන්සලාගෙන් අහන්න. ඇමතිවරයාගේ කාර්යභාරය මේ දේ මෙහෙवला සමාජය පෝෂණය කරන්න. හැබැයි සිදු වී තිබෙන දේ තමයි ඇමතිවරයාට කප්පම් ගෙවන්න වෙලා තියෙනවා. නාවින් ඇමතුමා කියන පරණ කාලේ කියලා. ඒකද එතුමත් හිටපු කාලේ. දැන් මේ ආණ්ඩුවේ නෙවෙයි. රයිට් මේ ආණ්ඩුව තාම ආවේ නැති වෙති බලමු. මම මේ කියන කල්පනා කරලා බලන්න. ඇමතිවරයා ඉන්නේ ඒ ශේස්ත්‍රයේ මෙහෙවන්න. ඒක කළමනාකරණය කරන්න. ඒක ප්‍රතිපත්තිය හදන්න. ඒක වර්ධනය කරන්න. හැබැයි ඒ ඇමතිවරයා නාට්‍ය දමා ගැනීම වෙනුවෙන් 50000ක් ඉල්ලනවා. නාට්‍ය දමන්න ලිංගික අල්ලස් ඉල්ලනවා. මොකද්ද මේ? ඒක කොටසකට 50000ක් ඉල්ලනවා. සමුනාසල කල්පනා කරලා බලන්න මේ රාජ්‍යයන් මේ ශේස්ත්‍රය ඇති කරලා තිබෙන විනාශයේ තරම මා දන්නේ ඒක දැන් මොනතරම් ප්‍රමාණයකට ඒක ලිහිල් වෙමින් යනවද කියලා මා දන්නේ නැහැ. නමුත් නරක ආభాෂයන් අපේ රටේ සාමාන්‍යයෙන් ගත්තත් කන්ටිනියු වෙනවා. එහෙම එක වෙන්නත් හොඳයි. සාමාන්‍ය මම කියන්නේ පොදුවේ ගත්තොත් නරක ආభాෂයන් කන්ටිනියු වෙන සමාජයක් අපේ රටේ තිබෙන්නේ. හොඳ ආభాෂයක් આવොත් ඉතා ඉක්මනින් අයින් වෙනවා. දැන් එතකොට මේ ශේස්ත්‍රය කරු සභාපතිතුමනි අද මා නැවතත් කියන්නේ මේ විදේශ ටෙලි නාට්‍ය පිළිබඳව අපි මේ දූපත් සාකච්ඡාවක් නෙමෙයි අපි ගේන්නේ. මොකද විදේශීය තාක්ෂණීය නිර්මාණ වලින් ඉහළ ටෙලි නාට්‍ය නිර්මාණ වෙනවා ලෝකේ. ඒවා අපේ රටේ ප්‍රේක්ෂක ජනතාවටත් ලබා ගැනීම සඳහා මේ නාලිකා වලින් ඉඩ ප්‍රස්තාව ලබා දීම වැරද්දක් නෑ. හැබැයි අද සිද්ධ වෙලා තියෙන එක නෙවෙයි ගරු සභාපතිතුමනි. නාලිකාවල ප්‍රධාන මාර්ගයක් බවට පත් වී තිබෙනවා තමන්ට ආදායමක් උපයා ගැනීම. ඒ කියන්නේ නාලිකාවලට වෙන විකුණන්න දෙයක් නැහැනේ. නාලිකා මුහුණ දෙන අර්බුදයක් අපි දන්නවා. ඔවුන්ට තිබෙන්නේ වෙළඳ දැන්වීම විකුණන්න විතරයි. වෙන ඕනෑම කර්මාන්තයකට පුළුවන්කම තිබෙනවා ගරු සභාපතිතුමනි වෙන දෙයක් විකුණන්න භාණ්ඩයක් හදලා විකුණන්න පුළුවන්. හැබැයි ටෙලි නාට්‍යයකට විකුණන්න තිබෙන්නේ වෙළඳ දැන්වීම විතරයි. එතකොට ඔවුන් පෙළඹෙනවා එකක් ඔවුන්ගේ නිෂ්පාදන පිරිවැය අඩු කරගන්න ඕන. ඒ සඳහා යන වියදම අඩු කරගන්න ඕන. අනිත් එක ආදායම උපයා ගැනීම වෙනුවෙන් වෙළඳාම් ගන්න ඕන. මේ වෙළඳ දැන්වීම ගන්න ඕන. මේ දෙක මත තමයි මේ සියලු රූපවාහිනී නාලිකාද රඳා පවතින්නේ. හැබැයි අපි තේරුම් ගන්න ඕන කමක් තිබෙනවා රූපවාහිනී නාලිකාවේ ප්‍රාග්ධනය ඔවුන් යොදවන ලද ප්‍රාග්ධනය ඔහුගේ වෙන්න පුළුවන්. ඒ ආයතනයේ බිල්ඩින් ඒ ආයතනයේ කළමනාකරණය ඔවුන්ගේ වෙන්න පුළුවන්. හැබැයි ඔවුන් භාණ්ඩයක් නිෂ්පාදනය කරනවා නෙවෙයි. ඔවුන් මේ රටේ පොදු ජනතාවට අයිති සංඛ්‍යාන උපයෝගී කරගනිමින් ජනතාව වෙත මතයක් ගෙනියනවා. එනිසා සෑම ව්‍යාපාරයකටම වඩා විශේෂම රූපවාහිනී නාලිකා ව්‍යාපාරයේ වෙනස් ඒක සමාජයත් එක්ක බැඳීමක් තිබෙනවා. සන්ලයිට් හදනවා නම් කැමති ගෙන ගන්නවා අකමැති කෙනා විසිකනවා නොගෙන ඉන්නවා. පාන් හද බේකරිය කැමති කෙනා පාන් ගන්නවා අකමැති කෙනා පාන් නොගෙන ඉන්නවා. මේක එහෙම නෙවෙයි. මේක තියෙන සමාජයත් එක්ක අත්තරින්න බැලි අනුලංඝනීය වගකීමක්. ඒක අත්තරින්න බෑ. හැබැයි අද සිද්ධ වෙලා තිබුණේ තමයි මේ බොහෝ නාලිකා Tamanගේ ගරු සභාපතිතුමනි වෙළඳ උපාය මාර්ගයට අද ටෙලි නාට්‍ය තීරණය කරන්නේ ගොඩාක් නාලිකාවල ගරු සභාපතිතුමනි ටෙලි නාට්‍ය පිළිබඳ තියෙන විද්වත් සභාවක් විසින් නෙවෙයි මාකටිං එක විසින්. වෙළඳාංශය තමයි ඒකේ තියෙන වෙළඳාංශය තමයි නාට්‍ය තීරණය කරන්නේ.
හැබැයි ඔවුන් තමයි තීරණය කරන්නේ මේක විකුණන්න පුළුවන්ද? කොතර විකුණන්න පුළුවන්ද? તો ටෙලි නාට්‍යයේ යනවද? දානවද නැද්ද? තෝරනවද නැද්ද කියලා තීරණ එක මාකටිං එකේ වැඩක් වෙලා තියෙනවා. ඔව්. ඉතින් එතෙන්ට අද ඇවිල්ලා තිබෙනවා. ඒ නිසා සිදු වී තිබෙන්නේ මේක දැන් අද තරංගයක් බවට පත් වෙලා රූපවාහිනී නාලිකා ඔව් විනාඩි 3යි තියෙනවා. ගරු සභාපතිතුමනි මම හිතන්නේ අපි ටිකක් 11:00ට අද පටන් ගන්න තිබුණේ දැන්ට ගිහිල්ලා තියෙන විනාඩි 20යි. අපිට කාලේ ටිකක් ඉතුරුනා නේ අද ටික. ඒක නම් වේලාසනින් පටන් ගත්ත විවාදේ. ඔය ඔබතුමා ස්ටාර්ට් අපි 10යි 11:00ට පටන් ගන්න තිබුණා අපි කලින් පටන් ගත්තා. ඕකේ. එතකොට මම මේ කියමින් හිටියේ ඒ නිසා මේ ශේස්ත්‍රයේ මේ විදේශ ටෙලි නාට්‍ය පිළිබඳව යම් ප්‍රමිතිකරණයකට අපි ලක් කරන්න ඕනකම තිබෙනවා. මොකද යම් වර්ගීකරණයකට ලක් මම මේ කියන්නේ තහනම් කිරීමක් පිළිබඳ සාකච්ඡාවක් නෙවෙයි මොකද වර්ගීකරණයකට ලක් කළ යුතු තිබෙනවා. ඒ වගේම දේශීය ටෙලි නාට්‍යත් යම් වර්ගීකරණයකට අපි ලක් කළ යුතු තිබෙනවා. ලක් කරලා යම් සහතිකයක් අපි ලබා දී යුතු තිබෙනවා. මේ නාට්‍ය මේ වර්ගීකරණයට අයත් මේ නාට්‍ය මේ වර්ගීකරණයට අයත් කියන එකක් මාගේ අදහසක් නෙමෙයි මේක. ඒ නිර්මාණ ශිල්පීන්ගෙන් ඇවිල්ලා තිබෙන අදහස. ඕන කරන යම් වර්ගීකරණයකට ලක් කරන්න. ඒ වර්ගීකරණයකට ලක් වෙන නාට්‍යයකට යම් අවම මිලක් කියන්නේ. අද සිද්ධ වෙලා තිබෙන දේ තමයි මේ නාට්‍යයක් හදාගෙන මේ නිෂ්පාදකයින්ට මේ අධ්‍යක්ෂකරුන්ට සිද්ධ වෙලා තිබෙනවා නාට්‍ය අරගෙන යන්න සිද්ධ වෙලා තිබෙනවා මා නාලිකා පිටිපස්සේ. ඒක අයිතිකරුවෝ හඳුනනවද කියලා අහනවා. ඒක මාකටිං එකේ කවුරුත් හඳුනනවද කියලා අහනවා. ඒක ඇමති හඳුනනවද කියලා අහනවා. මොකද මේ සිද්ධ වෙලා තිබෙන්නේ? Taman හදපු නාට්‍ය අරගෙන නිකන් අර තෙල් බෙහෙත් තෙලෙන්දෝ වගේ නාලිකා පස්සේ යන්න සිද්ධ වෙලා තිබෙනවා. ඒ තත්ත්වේ මඟ හැරලා හැම නාට්‍යයකටම යම් වෙළඳපොළ වටිනාකමක් ලබා දෙන තත්ත්වයක් හදන්න ඕන කරු සභාපතිතුමනි. මොකද ඒක ඔවුන්ට යම් නිෂ්පාදන වියදමක් වෙනවා. ඒ නිෂ්පාදන වියදම Tamanට උපයා ගන්න බැරි නම් ඔවුන්ගේ නිෂ්පාදනය වියදම අඩු කරන්න ඕන. නිෂ්පාදන වියදම අනිවාර්යයෙන්ම මොකක් හරි නිර්මාණයක ගුණාත්මක භාවයත් එක්ක රඳා පවතිනවා. ඒ නිසා මේ ශාස්ත්‍රය පිළිබඳ තමුන්නාන්සේගේ අවධානය. ඒ වගේම අපි දන්නවා අනෙක් හැම ශාස්ත්‍රයක්ම ගත්තොත් දැන් මොනවා වුණත් කලා මණ්ඩලයක් තිබෙනවා. ඒකත් එක්ක අනුබද්ධව ඒකට යටත් සාහිත්‍ය අනුමණ්ඩලය තිබෙනවා. එහෙම නැත්නම් නාට්‍ය අනුමණ්ඩලය තිබෙනවා. හැබැයි ටෙලි නාට්‍යයට එවැනි අනුමණ්ඩලයක් ගොඩනැගි මොකක් හරි මණ්ඩලයක් නැහැ. ඒ නිසා මේක නියාමනය පිළිබඳව යම් මණ්ඩලයක් ගොඩනැගී කෙරෙහි තමුන්නාන්සේලා අවධානය යොමු කළ යුතු තිබෙනවා. ඒ වගේම මේ අයගේ වෘත්තීමය ගරුත්වය ආරක්ෂා කිරීම පිළිබඳව යම් වෘත්තීමය එක පැත්තකින් ඔන්න වෘත්තීමය මට්ටමට ගේන්න ඕන. ඒක රජයේ වගකීමක්. ඒ සඳහා අධ්‍යයන ආයතන ගොඩනගන එක, ඒ සඳහා අවස්ථා සකස් කරන එක රජයේ වගකීමක්. මොවුන් වෘත්තීමය ශාස්ත්‍රයේ වගකීම් බවට පත් කිරීම සඳහා තමුන්නාන්සේලා අවධානය යොමු කරන්න ඕනකම තිබෙනවා. ඒ නිසා ගරු සභාපතිතුමනි මේ ටෙලි නාට්‍ය ශාස්ත්‍රය තමයි අද අපේ නිර්මාණකරුවන්ට ඉතාමත් ප්‍රබල නිර්මාණකරුවන්ට අද සිද්ධ වෙලා තිබෙනවා ඉන්දියානු ටෙලි නාට්‍යයේ හඬ කවන්න කේදවාචකය. අපිට හඬ ඇහෙනකොට ගරු සභාපතිතුමනි අපි දන්න මේ අහවල් නිලිය නේද අහවල් නළුව නේද කියලා. රටේ මහා ප්‍රභාමත් චරිතවලට අද හඬ කවන්ගන්ගේ ශිල්පීන්ගේ වෘත්තියට තල්ලු වෙන්න සිද්ධ වෙලා තිබෙනවා. ඒ කියන්නේ රූපවාහිනී නාලිකාවල වැදගත්ම බෙල් ටික පෙන්වන අවස්ථා ටික අද මොකද සිද්ධ වෙලා තිබෙන්නේ විදේශ ටෙලි නාට්‍ය විසින් ගිලගෙන තිබෙන එකක් එක ලාභය කිසිදු බොහෝ ඒවා ගත්තොත් ගරු සභාපතිතුමනි අපි දකිනවා සමහර නාට්‍ය මැදසාලෙට එනවා නේද නැන්දම්මා ඉන්නවා අහිංසක යේලියක් ඉන්නවා නොතේරන පුතා ඉන්නවා නාට්‍ය ඉතින් නැන්දම්මා යේලි රණ්ඩු වෙනවා පුතාට මේක තේරෙන්නේ එක දවසක් සාරිය ඇඳගෙන රණ්ඩු වෙනවා ඊළඟ දවසේ ගවුමක් ඇඳගෙන රණ්ඩු වෙනවා ඉතින් අපේ ගෙවල් වල ඒක දිහා බලලා කියනවා අපේ ගෙදර වගේම තමයි රණ්ඩුමයි කියනවා මොකද්ද මේ නාට්‍ය අපි තමුන්නාන්සින් බලන්න මේ නාට්‍යයක් ගරු සභාපතිතුමනි මේ නාට්‍යයක් ගරු සභාපතිතුමාට අවශ්‍ය නැහැ මැදසාලේ ඉඳන් බලන්න රූපවාහිනිය ඕනේ කාමරේ නම් අහන්න පුළුවන් මුවන් පැලස්ස වගේ බලන්න කාමරේ නම් අහන්න පුළුවන් ඉතින් මෙවැනි තත්ත්වයකට මේ අපේ රට ප්‍රේක්ෂක ජනයා කොතෙන්ද ගෙන යන්නේ එනිසා මේ නාලිකාවලට තමන්ගේ වෙළඳාම තමන්ගේ ආයතනය පවත්වාගෙන යාම පිළිබඳව මූල්‍ය වගකීම් ඔක්කොම තියෙන අතර හැබැයි නාලිකාවල තියෙන සමාජ වගකීම් අත්තරින්න එපා කියලා අපි උන්ගෙන් ඉල්ලා හිටනවා. උන්ට සමාජ කාර්යයක් තිබෙනවා. ඒ සමාජ කාර්ය ඔවුන් ඒ බරින් ඉටු කළ යුතු තිබෙනවා. ඒ නිසා මේ ශාස්ත්‍රය ඇති වී තිබෙන මේ කඩාවැටීම අද නිර්මාණකරුවන් ඒ වගේම ඒ වගේම ප්‍රේක්ෂක ජනයා
විශාල අර්බුදකාරී රැසකට මුහුණ දීලා තිබෙනවා. ඒ නිසා තමුන්නාන්සේගේ අවධානය යොමු කරනවා මේ ක්ෂේත්‍රය පිළිබඳව වඩාත් වැඩි අවධානයක් යොමු කරන්න කියලා. ඊළඟ ගරු සභාපතිතුමනි විශේෂම වේදිකා නාට්‍ය. අපි දන්න අපේ රට එක කාලයක් සමාජ පෝෂණයේදී සමාජ මත හැසිරවීමේදී විශාල කාර්යභාරයක් මේ වේදිකා නාට්‍ය විසින් ඉටු කරනු ලැබුවා. අපිට මතකයි බොහෝ විශ්වවිද්‍යාලවල සෞන්දර්යවේදීන් රසාස්වාදයක් සහිත මිනිස් ප්‍රජාවක් ගොඩනැගීමට මේ වේදිකා නාට්‍ය ඉවහල් වුණා. හැබැයි අද අපේ රට ගියොත් මේ කොළඹ නගරේ වේදිකා නාට්‍ය නරඹන තැනකට අපි ගිහිල්ලා බැලුවොත් ඉතා සීමිත ප්‍රේක්ෂක සංඛ්‍යාවක් තමයි නාට්‍ය බලන්නේ. ශාලාව පිරෙන්න ඉන්න බොහෝ වගේ. හැබැයි සිද්ධ වෙලා තියෙන්නේ තමයි පැතිරිච්ච කණ්ඩායමක් නෙවෙයි. අඩුම තරමේ අපි නාට්‍ය බලන්න ගියොත් ගරු සභාපතිතුමනි අද නාට්‍ය බලලා තව නාට්‍ය බලන්න ඊළඟ දවසේ ගියොත් ඊයේ හිටපු අයගෙන් 120ක් ඉන්නවා. එනේ පැතිරිච්ච ප්‍රේක්ෂක පිරිසක් අපිට නෑ අද. අද තියෙන්නේ ප්‍රේක්ෂක පිරිස කුඩායි හැබැයි ඒගොල්ලෝ නාට්‍ය ගොඩක් බලනවා. ඒකයි මේ සිද්ධ වෙලා තියෙන්නේ. ඒ නිසා එකක් තමයි රජයක් හැටියට මේ ප්‍රේක්ෂක ඝනත්වය වැඩි කරන්න ඕන. මේක ඉතා සීමිත කොළඹ නගරේ ගත්තොත් ඉතා සීමිත පිරිසකට. මහරගම කවුරුවත් ගිහලා මා දන්නේ ලුම්බිනියකේ නාට්‍ය මේ ලයනල් වෙන්ටගේ නාට්‍යයක් බලන අපිට හම්බ වෙන්නේ නැහැ. ඒක එක කුඩා කණ්ඩායමකට මේක සීමා වෙමින් තිබෙනවා. ඒ නිසා පැතිරිච්ච ප්‍රේක්ෂක පිරිසක් නාට්‍ය කරේ ගොඩනැගීම් පිළිබඳව තමුන්නාන්සලගේ අවධානය යොමු කරන්න ඕනකම තිබෙනවා. ඊළඟ තමයි ප්‍රධාන වශයෙන් ගත්තාම අද කොළඹ නගරේ නාට්‍ය පෙන්වා ගැනීම සඳහා හොඳ රංගහලක් නැති ප්‍රශ්නයකට මුහුණ දෙන්න දෙනවා. ලුම්බිනි රංගහල අලුත් වැඩියා කරමින් තිබෙනවා. අවුරුද්දකට ආසන්න කාලයක් එල්පිස්ටර් රංගහල කවදා හදලා ඉවර වෙයිද දන්නේ. මම දන්නේ අදවත් ඇමතිතුමා උත්තරයක් කියදෙන කියන්නේ කොයි ඇමතිද දන්නේ. හරි කාර්ද මන් දන්නේ. හරි එල්පිස්ටර් එක දැන් අවුරුදු 4කට ආසන්න කාලයක්. ජෝන් ද සිල්වා එකට මොනවා වෙයිද දන්නේ. ඉතින් මොකේද නාට්‍ය පෙන්වන්නේ? ඔව් ඊට මම ගෙන ගත්තොත් එහෙනම් ජෝන් ද සිල්වා එක ඊට පස්සේ ලුම්බිනිය ඊළඟට එල්පිස්ටර් එක ගත්තොත් ඊට පස්සේ අපිට ඉතුරු වෙලා තියෙන්නේ පෞද්ගලික අංශයේ තියෙන ලයනල් වෙන්ට් එකත් ඊට පස්සේ ටවර් එකත් විතරයි ඊට පස්සේ මිනි තියේටර් කීපයක් තියෙනවා ඔච්චරයි තියෙන්නේ. ඒ නිසා කොළඹ නගරයේ අද ප්‍රමිතියෙන් යුතු රංගශාලා නැති ප්‍රශ්නයකට මුහුණ දීලා තිබෙනවා. හැබැයි කොළඹ නගරයට මේ තත්ත්ව නම් පරිදියේ පිහිටි නගරවලට මුහුණ දෙලා තියෙන තත්ත්ව මීට වඩා භයානකයි ගරු සභාපතිතුමනි. කල්පනා කරලා බලන්න අනුරාධපුරේ නාට්‍යයක් පෙන්වන්නේ කොහෙද? මොනරාගල නාට්‍යයක් පෙන්වන්නේ කොහෙද? මන්නාරමේ නාට්‍යයක් පෙන්වන්නේ කොහෙද? ගරු සභාපතිතුමනි මේ හැම ශේස්ත්‍රයක්ම ගොඩක් ඒවා නාට්‍ය පෙන්වන්න ඉස්කෝලවල වල තියෙන ප්‍රධාන රංගහල. ඉස්කෝලේ තියෙන රංගහල. ඉස්කෝලේ තියෙන රංගහල ගරු සභාපතිතුමනි ඉස්කෝලේ වැසිකිළිය වගේම තමයි රංගහලට අනුබද්ධ වැසිකිළිය. මේ නාට්‍ය ශිල්පීන්ට ගිහලා තමන්ගේ ඇඳුම මාරු කරගන්න. තමන්ට නාට්‍යයක් පෙන්වන්න අවශ්‍ය මානසිකත්ව හදාගන්න. තමන්ට වැසිකිළි කැසිකිළියන්. එහෙම තත්ත්වයක් නැත්නම් නාට්‍ය පෙන්වනවා. මොකද්ද මේ වෙලා තියෙන්නේ ගරු සභාපතිතුමනි? ඉතින් ඒකයි හොඳයි ගරු සභාපතිතුමනි හැම චරිතම හිඟන චරිතයක් තියෙනවනේ. හැම චරිතම නේ ඉන්දියාවේ වීදිවල සැරිසරන හිඟන්නන් පෙන්වීම නම් හැම නාට්‍යකම ඔය රංගහලේ පෙන්වන්න පුළුවන්. මොකද ඔය වැසිකිළියත් හොඳයි එකට ඔය කැසිකිළියත් හොඳයි එකට ඒකට හොඳම පරිසර තත්ත්වය හදලා තිබෙනවා. හැබැයි නාට්‍යයක් පෙන්වන්න පුළුවන් රංගහලවල් නැහැ. දැන් තමුනාසලා අඩුම තරමි මේ අයවැය ලේඛනික මේ අවුරුද්දවත් වෙන් කරන්න මං කියන්නේ එකපාර හැම දිස්ත්‍රික්කෙම නෙවෙයි ප්‍රධාන නගර කීපයකවත් රංගවල් 7-8ක් හදනවා කියලා තීරණයක් ගන්න. ඒකට මුදල් වෙන් කරන්න මේවා ඇවිල්ලා තමුනාසලා අධිවේගී මාර්ගයක් හදන්න කොච්චර සල්ලි වෙන් කරනවද? තමුනාසලා වරායක් හදන්න කොච්චර සල්ලි වෙන් කරනවද? ඒවා පමණක් නෙමෙයි සංවර්ධනය කියන්නේ. තමුන්නාන්සේලාගේ සංවර්ධනය පිළිබඳ තියෙන ඔළුවේ ගොඩනැගිලා තිබෙන අදහස් වෙනස් කරගන්න. සංවර්ධනය කියන්නේ ගොඩනැගිලි විතරක් නෙවෙයි. සංවර්ධනය මිනිස්සුන්ගේ අධ්‍යාත්මත් එක්ක සම්බන්ධයි. මිනිස්සුන්ගේ අධ්‍යාත්මික සංවර්ධනය නොවුණු සංවර්ධනයක්. ඒ මිනිස්සුන්ට වැඩක් නැහැ. අපිට එහෙමනේ වෙලා තිබෙන්නේ. අපිට ගොඩනැගිලි ඉතුරු වෙයි. අපිට පාලම් ඉතුරු වෙයි. අපිට පාරවල් ඉතුරු වෙයි. අපිට සමාජයක් ඉතුරු වෙන්නේ නැහැ. ඒ නිසා පාරවල් වලට ඔබතුමා දන්නවා හයිවේ එකට කීයක් වෙන් කරන නුවර හයිවේ එකට කල්පනා කරලා බලන්න. හැබැයි නුවරට හයිවේ එකට වෙන් කරන එකෙන් 100%ක් රංගහල් වලට වෙන් කරන්නේ නැහැ. ඉතින් තමුන්නාසලක් මොකද්ද මේ ආකල්පේ? සංවර්ධන කියන්නේ ගොඩනැගිලිද පාරවල්ද මම්මාවත්ද? ඒවා විතරක් නෙවෙයි මිනිස් සමාජ අධ්‍යාත්මික පෝෂණයකින් කිරීමකින්තර සමාජය පවතින්නේ නැහැ. අදේ සමාජයට ඇති වී තිබෙන ඛේදවාචක මේක විශේෂම 77න් පස්සේ අපේ සංවර්ධනය පිළිබඳ නිර්ණායකයන් වෙනස් වුණා. සංවර්ධනය කියන්නේ ගොඩනැගිලි බවට, සංවර්ධනය කියන්නේ පාරවල් බවට, සංවර්ධනය කියන්නේ ලයිට් වතුර බවට පත් කරා. ඒවා අවශ්‍ය නැහැ කියන එකයි මම මේ කියන්නේ. හැබැයි ඒ සමගාමීව මිනිසුන්ගේ අධ්‍යාත්මික සංවර්ධනය කරේ අවධානය යොමු කළ යුතු තිබෙනවා. ඒ සියල්ල අත්තරපු ගමනකට තමුන්නාන්සලා යොමු වෙලා තිබෙනවා. ඒ නිසා අයවැය ලේඛන දිහා බැලුවොත් අයවැය ලේඛන මුළු ක්‍රියාවලිය මොකද තිබෙන්නේ? මුළු ක්‍රියාවලියම ගොඩනැගිලා තිබෙන ගොඩනැගිලි පාරවල් මන්පාවත් කෙරෙහි තමයි වැඩිපුර අවධානය යොමු කරලා තිබෙන්නේ. හැම ඇමතිවරයාම හැම ජනාධිපතිවරයාම පුරාජාරු ගහන්නේ මොකද්ද? මම පාරවල් හැදුවා මම පාලම් හැදුවා කියලා. හැබැයි කියනද මම රඟහල් හැදුවා කියලා. එම කවුරුවත් කියන්නේ නැහැ.
හැදුවා කියන්න පුළුවන් නෙළුම් පොකුණු රඟහල. හැබැයි ඒක නාට්‍යකරුවන්ට නාට්‍යයක් පෙන්වන්න බෑ. ඒක පුළුවන් ව්‍යාපාරිකයන්ට ෆන්ක්ෂන් තියන්න පුළුවන්. මොකක් හරි. මොකද ලක්ෂ 8ක් දීලා කො රඟහලයට විතරක් ලක්ෂ 8ක් එනවා. ලක්ෂ 8ක් දීලා කොහොද නාට්‍යයක් පෙන්වන්නේ? ලක්ෂ 10ක් කරන ඔක්කොම එකතු කරොත්. ඒකනේ වෙලා තියෙන්නේ. ඉතින් නාට්‍යයක් පෙන්වන්න පුළුවන් දෙතන. ඒ නිසා මේ රටේ මේ නාට්‍ය කලාවේ මුහුණ දීලා තියෙන ප්‍රධාන වේදිකා නාට්‍ය කලාවේ මුහුණ දීලා තියෙන ප්‍රධාන ප්‍රශ්නේ රංගහල් ප්‍රශ්නේ. තමුනාසින් අපි ඉල්ලා හිටන මේ අය වේලේ කෙනෙක් අඩුම තරමේ අපේ රටේ ප්‍රධාන නගර කීපයක්වත් තෝරාගෙන රංගහල් ඉදිරි කිරීම සඳහා මුදල් වෙන් කළ යුතුයි. දෙකක් මොකක්ද අප්පා මේ මං කිව්වා මේ කතාව අහලා මේ සැරේ ඔක්කොම කරන්නම් කියයි කියලා. ඒ ඇහිලා තියෙන ප්‍රමාණයම තේරෙනවා මට කරු සභාපතිතුමනි. නිලුම් බකුණ වගේ දෙකක්ද? ඒවා එපා කියලා කියන්නේ. ඔය කියන්නේ. ඉතින් ගරු සභාපතිතුමනි දැන් මෙච්චර වෙලා කියපු එකට හාත්පසින් වෙනස් එකක් කියපුවාම ඉතින් මම මොකටද කියන්නේ කියලා හිතෙනවා. හරිද? බාපි කියන්නේ මේක වේදිකා නාට්‍ය පෙන්වීම සඳහා කොළඹ ලුම්බිනි අපේ එකෙක්මින් ඉවර වෙනවා නම් ජෝන්ද සිල්ල ඉවර වෙනවා නම් ඉලෙක්ට්‍රිසිටන් ඉවර වෙනවා නම් කොළඹ නගරේ මම හිතන්නේ අපිට කාලයකට ප්‍රමාණවත්. හැබැයි දැන් මේක අපි යන්න ඕන කොහටද? ගමට යන්න ඕන. ඒතර ඔව් ඒ පළාත් වලට යන්න ඕන. ඉතින් ඒ පළාත් වලට යන තමුන්වන්සේ අවධානය යොමු කරන්න ඕන. අඩුම තරමේ ඉස්සර ගරු සභාපතිතුමනි අපිට මතකයි අෆ්රොෆ් ඇමතුමා වරාය ඇමතු වුණාම එතුමා ඔලිවිල් වල වරායක් හැදුවා. අපේ නිමල් සිරිපාල ඇමතුමා සෞඛ්‍ය ඇමතු වුණාම සුනාමියට ආපු ස්පිරිතාලයක් බදුල්ලේ හැදුවා. අඩුම තරමේ ඔබතුමා සංස්කෘතික ඇමති වෙච්ච නිසා කුරුණෑගල හරි වාරියපොළ හරි එකක් හදන්නකෝ. අඩුම තරමේ අඩුම තරම වෙන ප්‍රතිපත්තියක් ඕන ඒ ප්‍රතිපත්තියට ගිහිල්ලා. හරිද? වෙන ප්‍රතිපත්ති වෙන ජාතික ප්‍රතිපත්ති නැතත් නේ. ජාතික ප්‍රතිපත්ති නැතත් අඩුම තරමේ. ඒ ප්‍රතිපත්තියට හරි ගිහිල්ලා එකක් දෙකක් හදන්න කියලා තමයි වංශර කියන්නේ. කුරුණෑගල. ඒක තමයි මේක ව්‍යාප්ත කරන්න ඕනකම තිබුණා. ඊළඟ තමයි විශේෂයෙන්ම අද මේ නාට්‍ය ශිල්පීන් පුහුණු වීම සඳහා කොළඹ විශේෂයෙන් ගොඩක් නාට්‍ය අපේ ඇදෙන්නේ කොළඹ කේන්ද්‍ර කරගෙන ආරම්භයක් වශයෙන් කොළඹ පුහුණු කිරීමේ තැනක් ඕන. ඒගොල්ලන්ට පුහුණු කරන්න විශාල කුලියක් ගෙවන්න වෙනවා. පුහුණු කරන තැන් වලට විශාල වෙනස අවස්ථා නැතුව තියෙනවා. ඒ නිසා නාට්‍යයක් පෙන්වනවා වගේම පුහුණු කිරීමේ තැන් ටිකක් ඕන. එහෙනම් පුහුණු කිරීමේ මධ්‍යස්ථාන ටිකක් තමුන්වන්සේ ගොඩනගාවි කියලා අපි කල්පනා කරනවා. ඒ වගේම ගරු සභාපතිතුමනි අපි මේ නාට්‍ය ඉදිරියට ගෙන යාම සඳහා මම හිතනවා පාසල් අධ්‍යාපනයේ අද අපිට අත්‍යවශ්‍ය වෙලා තිබෙනවා ප්‍රේක්ෂක ප්‍රමාණයක් ගොඩනගන්න. මොකද අපි මේ මොන නිර්මාණ කරත් වැඩක් නැහැ රසවින්දනයක් සහිත ප්‍රේක්ෂකයන් හදන්නේ නැත්තම්. ගායකයා වේදිකාවට නැගලා අම්මට කියනකොට ඉතුරු ටික අත්අල්ලන්න පුළුවන් නම් ප්‍රේක්ෂකයෝ නම් ඉන්නේ. මොන ලැජ්ජාවක්ද මේ රට? කල්පනා කරලා බලන්න. අනිත් පැත්ත හැදලා කියන්න තිබා ගායකයාට මොකක් කරේ එකක්. හැබැයි මොකද්ද කරන්නේ? තාලය යලනවා අනිත් අතට. ඔබතුමාලා දකින්නේ නැති මේ දවස්වල. සමහරව මේක කියන්න බෑ. හැබැයි ඉතින් කරු සභාපතිතුමනි ගායකයෝ එහෙම කරන එක මම පුදුම වෙන්නේ නැහැ. මේ ඇමතිවරුත් මේක කිව්වා. ඔය වචනේම කිව්වා. මේ മന്ത്രിවරුත් ඕවම් මේක කිව්වා. ඉතින් හැමතැනම කුණු වෙලා තියෙන තැනක. ඒ නිසා ගරු සභාපතිතුමනි අවසන් වශයෙන් අපි කියන්නේ මේ ඇති වී තිබෙන තත්ත්වය පිළිබඳව මේට වඩා තමුන්වන්සේලා අවධානය යොමු කරලා මේ ශාස්ත්‍රය වර්ධනය කරන්නත් මේ ශාස්ත්‍රයේ අනාගතය පිළිබඳ කල්පනා කරලා වඩාත් හොඳ දිශාවකට මේ ශාස්ත්‍රය යොමු කිරීම කෙරෙහි අවධානය යොමු කරන්න ඕනකම තිබෙනවා. ඒ නිසා මම අවසන් වශයෙන් කියනවා 1965 සාහිත්‍ය සඳහා නොබෙල් තියාගය ලබාගත් සෝවියට් දේශීය අග්‍රගණ්‍ය සාහිත්‍යවේදී මිහායිල් සොලෝහ් එම තියාගය ලබා ගන්න ඉතා වැදගත් ප්‍රකාශයක් කළා. මානව වර්ගයාගේ බුද්ධියට හදවතට බලපෑම් කිරීමට සමත් විශිෂ්ට හැකියාවක් කලාව සතු ඇත්තේය. මා අවංකවම අදහන පරිදි යමෙකුට තමා කලාකරුවෙක් යැයි හඳුනා ගැනීම සඳහා පූර්ණ හිමිකමක් ඇත්තේ. ඔහු මෙම ශක්තිය මිනිසුන්ගේ හදවත් තුළ අලංකාර ලෝකයක් නිර්මාණය කිරීම සඳහා යොදා ගන්නේ නම් පමණි. මාගේ කෘති මානව වර්ගයා සිත් සතන් වඩාත් නිර්මල කිරීමට වඩාත් යහපත් වීම සඳහා මඟ පෙන්වීමට ඉවහල් වන්නේ නම් මම ඒ පිළිබඳ හුදෙක් සතුටු වෙමි. එසේ මාගේ කෘති මගින් තම සගයන් වෙත ආදරය දැක්වීමට මානව වර්ගයාගේ අභිවෘද්ධිය උදෙසා සටන් වැදීමට මිනිසා පොළොඹුන් ලබන්නේ නම් මම ඒ පිළිබඳ අවංකව සතුටු වෙමි. ඒ වගේම ගරු සභාපතිතුමනි මම අවසන් කරන්නේ නිර්මාණකරුවන්ගේ නිර්මාණය සහ නිර්මාණකරුවන්ගේ ස්වාධීනත්වය පිළිබඳ ප්‍රශ්නය අවධානය යොමු කරලා. අපි දන්නවා නිර්මාණකරුවන්ට තමන්ගේ වූ දේශපාලනයක් තිබෙනවා. ඒ කිසිවෙක් කවර හෝ දේශපාලන වේදිකාවක් නැගීම විවේචනයට ලක් නොවිය යුතුයි. ඒ තමන්ගේ දේශපාලන දැක්ම. ඔහු නාට්‍යකරුවෙක් වෙන්න පුළුවන්. ඔහු චිත්‍රපටකරුවෙක් වෙන්න පුළුවන්. ඔහු තවත් වෙනත් නිර්මාණකින්න කෙනෙක් වෙන්න පුළුවන්. ඔහු මේ සමාජ පුද්ගලයෙක්. ඒ නිසා ඔහුට අනන්‍ය දේශපාලනයක් කිරීමේ අයිතිය තිබෙනවා. ඒ නිසා අපිට කිසිසේත්ම කවර හෝ රංගන ශිල්පියෙක් කවර හෝ වේදිකාවක් නැගීම පිළිබඳව උන්ට අපිට දේශපාලන විවේචනයක් නැහැ. හැබැයි අපිට විවේචනයක් තිබෙනවා.
ඔවුන් තමන්ට ගොඩනැගී තිබෙන සමාජ වටිනාකම් ඉතා අඩුවට ලන්සු තබමින් විකිණීම පිළිබඳ තමයි අපිට ගැටලුවක් මතුවලා තිබෙන්නේ. මහා දැවැන්ත කලාකරුවන් මේ මහා දැවැන්ත කලාකරුවන් අපි දැක්කා පත්වෙච්ච ඉරණම. නිසා ඒක පිළිබඳ අපිට විවේචනයක් තිබෙනවා. හැබැයි කිසිසේත්ම නිර්මාණකරුවෙකුට දේශපාලනයේ වියුක්ත වී සිටිය යුතුයි කියලා අපි කල්පනා කරන්නේ නැහැ. හැබැයි අනියමින් ඒ බලපෑම තිබෙනවා. තමුන්නාන්සලට මතක ඇති සමහර නාට්‍යවල හිටපු කණ්ඩායමට සිද්ධ වෙච්ච දේ. ඔවුන් වෙන දේශපාලන වේදිකාවට නගින්න බයයි නාට්‍ය ජාතික රූපවාහිනිය දාගන්න බෑ කියලා. තව වේදිකාවකට නගින්න බයයි නාට්‍ය ITN එකේ දාගන්න බෑ කියලා. මම මේ ඉතිහාසෙත් තිබෙනවා. සමහර නාට්‍ය ගරු සභාපතිතුමනි සමහර නාට්‍යවල ඒ රංගන ශිල්පිනිය වෙන වේදිකාවට නැගපුවාම නාට්‍යයෙන් චරිතය අතුරුදහන් වෙනවා. මෙහෙම නාට්‍ය තිබුණා. ඔබ දන්නවා. ඒ නිසා ඔවුන්ගේ නිර්මාණත්වයට තියෙන ස්වාධීනත්වයට හානි කරන්න එපා. උන්ට දේශපාලන කිරීමේ අයිතිය තිබෙනවා. හැබැයි තමුන්නාන්සලා ජාතික රූපවන ITN නාලිකා උපයෝග කරගන්න එපා. තමන්ගේ දේශපාලන හිතවාදීන්ට පමණක් ඉඩකඩ විවෘත කරන තැන් බවට පත් කරගන්න එපා. ඉතිහාසයක සිද්ධ වෙලා තිබුණා. වර්තමානයේත් අපි දැකන් තිබෙනවා ඉඳ හිට සමහර ඒවා කැපෙන විදිහ. අවශ්‍ය නම් කියන්න. අපි දැකලා තිබෙනවා. ඒ නිසා නිර්මාණ ශිල්පියා බයෙන් ඉන්නවා. වෙන දේශපාලනයකට ආණ්ඩුවත් එක්ක එකඟ නොවන දේශපාලනයකට වේදිකාවකට ගොඩවදින්න බයයි. අදහසක් ඉදිරිපත් කරන්න බයයි. ඇයි තමන්ගේ නිර්මාණයේ ප්‍රේක්ෂකයා වෙත ගෙන යන තියෙන මාධ්‍ය තිබෙන්නේ ආණ්ඩුව අතේ නම් ආණ්ඩුවේ මාධ්‍ය විසින් නිර්මාණකරුවගේ ස්වාධීනත්ව හානි කරනවා. ඒ නිසා නිර්මාණයේ ස්වාධීනත්වය පමණක් නෙවෙයි නිර්මාණකරුවාගේ ස්වාධීනත්වය ආරක්ෂා කරන්න තමුන්නාන්සේ කටයුතු කරાવી කියලා අපි කල්පනා කරනවා. ඒ වගේම ගරු සභාපතිතුමනි අපි දන්නවා අපේ රටේ සාහිත්‍ය ක්ෂේත්‍රයේ විශාල පරිවර්තන ගණනාවක් ඉදිරිපත් කරපු සිරිල් සී පෙරේරා ලේඛකයා ඊයේ පෙරේදා අපෙන් සදාටම සමුගත්තා. මම හිතනවා ඔහු අපේ මේ එක ක්ෂේත්‍රයක විශාල කාර්යබර අපි කාටත් මේ සමාජය පිළිබඳ අලුතෙන් හිතන්න සමාජය පිළිබඳ අලුත් දිශාවකින් කල්පනා කරන්න ඔහුගෙන් කරන ලද දායකත්වය ඉතාමත් වැදගත් කාර්යයක් කියලා අපි කල්පනා කරන නිසා ඔහුට අපේ ගෞරවය මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. ඒ නිසා මම අවසන් කරනවා ගරු සභාපතිතුමනි අපේ කලාකරුවන්ගෙනුත් මේ රටේ ජනතාවගෙනුත් මේක ඉල්ලලා විශේෂයෙන්ම ඉසර්ගිනි මැහැල්ල කතාවේ මෙහෙම එකක් තිබෙනවා. අප කල්පනා කළ පමණින් පාරේ තිබෙන කළුගල් ඉබේ ඉවත් වන්නේ නැහැ. අපි මේ කැලෑව මැදින් ඉදිරියට යමු. කොහේ හෝ මේ ඝන කැලෑවට අවසානයක් තියෙන්න ඕන. සාහතිකයි ගරු සභාපතිතුමනි. කොහේ හෝ මේ ඝන කැලෑවට අවසානයක් තියෙනවා. අපි හැබැයි කල්පනා කරාට අපි නිකන් කල්පනා කරමින් හිටියට පාරේ තිබෙන කළුගල් ඉබේ ඉවත් වෙන්නේ නැහැ. මේ කැලෑව මැදින්ම පීරන්න ඕන. හැබැයි අපි සහතික වශයෙන් දන්නවා මේ ඝන කැලෑවට අවසානයක් තිබෙනවා. ඒ අවසානය වෙනුවෙන් හැම දිනාටම එකතු වෙන්න කියලා ආරාධනා කරමින් මම නතර වෙනවා. බොහොම ස්තුතියි ගරු සභාපතිතුමනි.